ආයිබෝවන් හරි ආයිබෝවන් සර්. හරි අද අපි ආයිබෝවන් සර්. අද අපි 9 පන්තියේ අපිට අර මේ සමීකරණ වල තව ටිකක් තියෙනවා නේද කරන්න. ඔව් සර්. අපි එදා කීවේ ගානට හැදුවේ කියලා බලන්න. අන්තිමට අපි හැදුවේ 16 සර්. 16. 16 අපි හැදුවේ අන්තිමට නේද? හරි 16. එහෙනම් 17 ඉඳලා පටන් ගන්න. බලන්න 17 වෙනි ගැටලුව. 17 වෙනි ගැටලුව තියෙන්නේ තුන් වරක් සකල වරහණක් තියෙනවා දෙක සුළු වරහණක් 2x ධන 1 ඍණ 3 වරහණක් x ඍණ 2 සමානයි 6. දැන් කරගෙන යන්න බලන්න මේක කරගෙන යන්න. කරගෙන බලන්න. ගන්න බලන්න ඉක්මනට හරි ඉස්සෙල්ලා සුළු වරහන් දැන් මෙතනදී අපිට ඕන නම් මේ සගල වරහන් සම්පූර්ණයෙන්ම වැහිලා තුන තියෙන නිසා මේ සගල වරහන් ඉස්සෙල්ලාම ඉවත් කරන්න මේ වැඩි කිරීම තුන මේ පැත්තට අරන් ගිහලා බෙදීම තුන කියලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පටලලා ගන්න. ඒ නිසා අපි පිළිවෙලට කරමු. තුන සගල වරහණක් මෙයා සුළු කරා. දෙවරක් දෙක 4x. ධන 2. දෙවරක් එක 2යි. මෙයා වැඩි කරපුවාම ඍණ 3x. මේ ඍණයි එකතු කරපුවාම 6යි. සගල වරහන් ගැවුවා 6යි. ආයෙත් තුන වරක් මේ ටික සුළු කරමු. 4x වලින් 3x ගියාම x. ධන 2යි ධන 6යි කියන්නේ ධන 8යි. සමානයි 6යි. දැන් මේ වරහණ සුළු කරන්න. මෙයාගෙන් වැඩි කරා 3x ධන 3 වරක් 8 24යි. සමානයි කීයද? 6යි. 24 අරකට කරා right. එහෙනම් 3x සමානයි මෙයා 6 ඍණ 24යි. එහෙනම් 3x සමානයි කීයද? 6 24ක් ගියහම කීයද ලකුණත් එක්ක මට කියන්නේ? 6 24ක් ගියහම කීයද ලකුණත් එක්ක කියන්නේ? කීයද? ලකුණු දෙක අසමානයි 24න් 6ක් අඩු කරන්න 18යි විශාල ලකුණ ඍණ දාන්න. එහෙනම් x කියන්නේ ඍණ 18 විදීම 3යි 3 වරක් 1යි 3 වරක් 6යි. එහෙනම් x සමානයි ඍණ x සමානයි ඍණ 6යි. හරි බලන්න උත්තර දැන් 18 වෙනි ගාන හදන්න.
18 ගාන දැන් හදන්න 18 හැමෝම හදන්න 18 අපි දැන් 17 හැදුවේ 18 බලන්න මෙහෙම තියෙනවා 9යි x ඍණ 6 සගල වරහණ 3 ඍණ 7යි x ධන 5 සුළු වරහණ සමානයි 63යි කියලා කියනවා. අන්න ඒක හදන්න බලන්න. හදලා මට උත්තරේ කියන්න. හදලා උත්තරේ කියන්න. හැමෝම හදන්න. හදලා උත්තරේ කියන්න බලන්න. දැන් ඉස්සෙල්ලාම සුළු වරහණ සුළු කරන්න. 9යි x ඍණ 6 වරහණ මෙන්න 3 මේ ඍණ ලකුණින් වැඩි කරන්න. તો ඍණ 7යි x මේ ඍණයි මේ ධනයි ඍණ 5 සමානයි 63යි. දැන් මෙතන 9යි x එන්නම තිබ්බා. මෙයා ඍණ 6 මේ ඇතුලේ තියෙන එක සුළු කරන්න පුළුවන්. මෙයා 3යි මෙයා ඍණ 5යි කියන්නේ ඒකට ඍණ 2යි. 5න් 3ක් අඩු කරන්න 2යි විශාලයේ ලකුණ ඍණ. මෙයා ඍණ 7යි. සමානයි 63. දැන් එහෙනම් ඔන්න 9යි x ඍණ. මෙයා 6න් ගුණ කරන්න. සමල වරහන් ඉවත් කරන්න 6න් ගුණ කරන්න. එතකොට මේ ඍණයි ධන 6 වරක් 2 12යි. මේ ඍණයි ධන 6 වරක් 7 42යි x සමානයි 63ක්. මේ දෙන්න එකතු කරපුවාම කීයද 51යි x සමානයි 63යි. මේ ධන 12 මෙහි පැත්තට යනකොට ඍණ 12 හරි එහෙනම් 51යි x සමානයි 3න් දෙකක් ගියම 1යි 6න් එකක් ගියම 5. එහෙනම් x සමානයි 51 බෙදීම 51යි. එතකොට උත්තරේ කීයද? 1යි. x සමානයි උත්තරය 1යි. x සමානයි උත්තරය 1යි. හරිද? ආවනේ x සමාන 1 බලන්න x සමාන 1 හැමෝටම වෙන්න ඇති. හරි නේද?
18 එතකොට දැන් අපි අලුත් කොටසකට දැන් ආයෙ යන්න තියෙන්නේ මම මේ කලින් ගණන් හදද්දි ඒ භාග අඩංගු සමීකරණ විසඳුවා කලින් හරි දැන් මාතෘකාවක් ලියාගන්න ඔක්කොම මාතෘකාවක් ලියාගන්න ලියන්න භාග අඩංගු සරල සමීකරණ විසඳීම භාග අඩංගු සරල සමීකරණ භාග අඩංගු සරල සමීකරණ විසඳීම භාග අඩංගු සරල සමීකරණ විසඳීම හරි දැන් බලමු අපි භාග අඩංගු සරල සමීකරණ විසඳන්නේ කොහොමද කියන්නේ දැන් භාග අඩංගු සමීකරණයක් විසඳනවා කියන්නේ බලමු අපි ඒක සඳහා තියෙන ගැටලුව 19 වෙනි ප්‍රශ්නය අපි ලියාගමු හැමෝම ලියන්නේ x ඍණ 3 බෙදීම 2 සමානයි 1යි දැන් ඇත්තටම භාග කියන්නේ හරයේ සංඛ්‍යාවක් තියෙනවා ඒතකොට මේ හරයේ සංඛ්‍යාවක් තියෙනකොට එයා විසඳද්දී අපි මොකද කරන්නේ මේ හරයේ තියෙන සංඛ්‍යාවේ කුඩා පොදු ගුණාකාරයෙන් සියලුම සංඛ්‍යා වැඩි කරන්න. නමුත් මෙතනදී එහෙම එකක් නැහැ. හරය සම්පූර්ණයෙන්ම එකයි තියෙන්නේ. එහෙනම් බෙදීම දෙකක් ලෙස තියෙන නිසා මේ බෙදීම දෙක මෙහාට අරගෙන x ඍණ 3 සමානයි මෙහාට යනකොට 1 වරක් 2 ගුණ කියලා. එහෙනම් x සමානයි 1 වරක් 2 2යි මේ ඍණ 3 මෙහෙට දැන් ගන්න. ධන 3යි. එහෙනම් x සමානයි කීයද? 5යි. ඒක සරල එකක්. ඒ විදියමයි 20ක් හදන්න හැමෝම 20 හදන්න ඔව් 20 වෙනි ගාන ධන 7 බෙදීම 3 සමානයි 8යි. බලන්න. මෙතනත් දැන් හරය සම්පූර්ණයෙන්ම මෙයා බෙදීම 3 තියෙන්නේ කෙලින්ම 3 එහා පැත්තට රයි. ඒතකොට මෙතනින් ධන 7 සමානයි 8 වරක් 7යි. එහෙනම් ඒ සමානයි මොකද වෙන්නේ? 8 වරක් 7 56යි. මේ ධන 7 මෙහෙට අරන් යන්න ඍණ 7 වෙනවා. එතකොට ඒ සමානයි 57න් 6ක් ගියාම 49. 49. Excuse me, sir. ඔව් කියන්නකෝ. සර් ඒකේ දෙවෙනි පියවරේ 8 වරක් 3 නෙමෙයි දෙන්න ඕනේ. 8 වරක් මෙතන 3 නෙමෙයි. හරි ඈ. 8 වරක් 3 24යි. ඒකින් 7ක් අඩු කරනවා. එතකොට කීයද? 1000. ඔව් මෙතන 3නේ යන්නේ 7 වියුවා. 21 වෙනි ගාන හදන්න. 21 වෙනි ගාන. හැදුවා සර්. හැදුවා. කීයද උත්තරය? කීයද ආවේ? පුතාට උත්තරය කියන්නේ? අන්න මේ වගේ එකදී හරයට ඉලක්කම් දෙකක් තියෙනවා. හැබැයි දෙකම සමානයි. අන්න ඔහොම වෙලාවෙකදී මේ කියන හරයේ තියෙන ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරයෙන් සමීකරණය දිගටම ගුණ කරනවා. කුඩා පොදු ගුණාකාරයෙන් සමීකරණය දිගටම ගුණ කරනවා.
එතකොට මෙතනක් තියෙන්නේ දෙක මෙතනක් තියෙන්නේ දෙක. කීයද දෙකේ කුඩා පොදු ගුණාකාරය? කියන්න බලන්න. 2,2. ඒ කීයද කුඩා පොදු ගුණාකාරය? 2ම තමයි. එහෙනම් මේකේ මුළු සමීකරණයම කීයෙන් ගුණ කරන්න ඕනේ? 2. පොඩ්ඩක් ඒකට අපි ලියාගමු. පොඩි වාක්‍යයක් ලියාගමු. මේ ගාන ලියන තැන මෙහෙම මෙතන ලියන්න. මෙවැනි ගැටලු විසඳීමේදී අනේ මෙහෙම ලියන්න. හරේ සංඛ්‍යා කීපයක් දී ඇති විට හරේ සංඛ්‍යා කීපයක් දී ඇති විට පළමුවෙන්ම එම සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය සිවිය යුතුයි. පළමුවෙන්ම එම සංඛ්‍යාවල කුඩා පොදු ගුණාකාරය සිවිය යුතුයි. කුඩා පොදු ගුණාකාරය සෙවිය යුතුයි. ඉන්පසු එම අගේ සමීකරණය දිගටම ගුණ කළ යුතුයි. හරි. එහෙනම් දැන් මෙයාගේ කුඩා පොදු ගුණාකාරය නම් 2. සමහර ඒවා ගෙහිම වෙන්නේ නැහැ වෙනස් වෙනවා ඈ. එහෙනම් දැන් දෙකෙන් එතකොට මෙන්න මේ ආකාරය. ඒ බෙදීම 2 ගුණ කරා 2. ඍණ භාගයක් ගුණ කරා 2. සමානයි 1ක් ගුණ කරා 2. මේ මෙතනින් ලියමු මේට උඩින්. මෙහි දෙපසම 2කින් ගුණ කිරීමෙන් එහෙම ලියන්න. 2කින් ගුණ කිරීමෙන් කියලා ලියලා 2කින් ගුණ කරන්න. මොකද ඔයා නැවත බලනකොට දැන් කෙටියෙන් හදලා වැඩක් නැහැ අපි කරනවා. ඒක අපි විභාගයට යනකොට තමයි මේ මට්ටම එන්නේ. දැන් හරියට පියවර ලියලා කරන්න ඕනේ. මොකද නැවත බලද්දී ආයෙත් තේරෙන්නේ. ඒතර මේ දෙකට මේ දෙක කැපුණාම මේ දෙකට මේ දෙක කැපෙනවා. මෙතනින් ඒ ඉතුරු වෙනවා ඍණ 1 සමානයි 1 + 2 2යි. මේ ඍණ 1 අරයටයි. ඒ සමානයි මෙයා 2යි මේ එනකොට ධන 1යි. ඒ සමානයි 3යි. බලන්න. ඒ සමානයි 3යි. විසි දෙවෙනි ගාන දැන් හදමු. බලන්න ඊළඟට ඔයගොල්ලෝ 22 වෙනි ගාන මට හදලා උත්තරය කියන්නේ 22 වෙනි ගාන හදලා උත්තර කියන්නේ 22 වෙනි ගාන හදලා 22 වෙනි ගාන හදලා උත්තරය කියන්නේ ඉක්මනට බලන්න. හදපුවා එනවා 22 x බෙදීම 3 ඍණ 5 බෙදීම 2
සමානයි 3යි. මට කියන්න මේ සමීකරණය දෙපසම කීයද ගුණ කරන්නේ? මේ 3යි 2යි කුඩා පද ගුණාකාරය. කීයද ඒක? 3යි 2යි කුඩා පද ගුණාකාරය කීයද කියලා කියන්නේ? දැන් අපි කුඩා පද ගුණාකාරය කලින් හදා 3යි 2යි කුඩා පද ගුණාකාරය කීයද? මතක නෑද? ඔව් 6යි සර්. 6යි. 3යි 2යි කුඩා පද ගුණාකාරය කීයද? 6යි. එහෙනම් මෙහි දෙපසම 6 ගුණ කිරීමෙන් කියලා ලියන්න. මෙහි දෙපසම 6න් ගුණ කිරීමෙන්. අන්න දැන් 6 ගුණ කරලා උත්තරේ ගන්න. උත්තර ගත්තා ඉන්නවනම් මට කියන්න x බෙදීම 3 වැඩි කරන්න 6. 5 බෙදීම 2 ගුණ කරන්න 6. 3 ගුණ කරන්න 6. දැන් බලන්න මේ 3 වරක් 1යි 3 වරක් 2යි ගැපෙන්නේ. දෙවරක් 1යි දෙවරක් 3යි ගැපෙන්නේ. x දෙකෙන් වැඩි කරපුවම 2යි x. ඍණ 5 3න් වැඩි කරපුවම 15යි. 6 වරක් 3 18යි. ඍණ 15 අර පැත්තට අරගෙන. එතකොට එනවා 2යි x සමානයි මේ පැත්තේ 18යි. මෙයා මෙහෙට යනකොට 15යි. එහෙනම් 2යි x කියන්නේ 8යි 5යි 13න් 3යි 3යි 33යි. එහෙනම් x කියන්නේ 33 බෙදන්න 2කින්. කියන්න මට 33 දෙකෙන් බෙදලා කියන්න. 16.5යි නැත්නම් 16.5යි. 3ට දෙකේවා 1යි එකක් ඉතුරුයි 13ට දෙකේවා 6යි එකක් ඉතුරුයි 16.5යි. නැත්නම් 3යි 16.5ක් ගන්න. එදා මම කිව්වා අර නිර්මාණ ගානක් හදලා දෙවන්න කියලා එක්කෙනෙක් තමයි ඉවල. අන්තිම ගාන බලන්න 23 වෙනි ගාන ඊළඟට ඔව් 23 වෙනි ගාන තියෙන්නේ 7යි බෙදීම 3 ඍණ 5යි බෙදීම 2 සමානයි 2යි. කියන්නේ බලන්න 3 සහ 2 කුඩා පොදු ගුණාකාරය 3 සහ 2 මේකෙත් එහෙමමයි. 3 සහ 2 කුඩා පොදු ගුණාකාරය කීයද? ඔව් මෙහි 6යි. ඔව් දෙපසම 6න් ගුණ කිරීමෙන්. දැන් මෙයන් 6න් ගුණ කරනවා. 7යි බෙදීම 3 ගුණ කරන්න 6න්. ඍණ 5යි බෙදීම 2 ගුණ කරන්න 6න්. දෙකක් ගුණ කරන්න 6න්. දැන් සුළු කරන්න. 3 වරක් 1යි 3 වරක් 2යි. දෙවරක් 1යි දෙවරක් 3යි. 14යි ඍණ 5 වරක් 3 15යි සමානයි 12යි. 7 වරක් 2 14යි 5 වරක් 3 15යි සමානයි 12. දැන් මට කියන්න 14යි වලින් 15යි අඩු වුණාම කීයද? 14න් 15 ගියම කීයද? 1යි. ඍණ 1යි. ඔව් ඍණ 1යි ඈ. මේ විශාල එක 15. කුඩා එක 14.
විශාලකින් කුඩා එක අරගම a. එතකොට විශාලය කියනකොට ඍණ a සමානයි 12යි. එහෙනම් ධන a කියන්නේ ඍණ 12යි. මෙයා ඍණ ලක්ෂණය ගුණ කරා ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ. අන්න ඍණ 12. ඒ කියලා කියන්නේ. විසි හතර හදන්න ඊළඟට 24 පහෙන් එක දෙකයි ඍණ එක සමානයි 3යි ඈ. දැන් බලන්න මෙතන තියෙන 5 විතරයි. එහෙනම් මුළු සමීකරණෙම පහෙන් ගුණ කරා. පහෙන් ගුණ කරා. මෙහි දෙපසම පහින් ගුණ කරන්නේ. ඔන්න පහෙන් එකක් ගුණ කරා පහෙන් දෙකයි ඍණ එක. 3ක් ගුණ කරන්න පහෙන්. අන්න මේ පාඩ මේ පාඩ යනවා. මෙතන ඉතුරු වෙන්නේ 2යි ඍණ 1 3 වරක් 5 5. මේ ඍණෙන් මෙහාට අරින්න. 2යි සමානයි 15යි. මේ ඍණෙද ගියාම ධන 1යි. එහෙනම් 2යි කියන්නේ කීයද? 16යි. ඒ කියන්නේ 16 දෙකෙන් බෙදන්න. දෙවරක් 1යි දෙවරක් 8යි. එහෙනම් මෙතනදී උත්තරේ කීයද? 8යි. උත්තරය අනේ ඒක හදපු අය 25 හදන්න. සිපහ හදන්න කන මේක 45ක් තියෙන ඔක්කොම හදනවා මම පන්ති. ඕගොල්ලෝ අච්චු දෙයක් හදන්න ඕනේ තමයි. ඉතින් මේකට තමයි අපි මේක හරි. 25 හදමු 25 වෙනි ගන්න. බලන්න 25 x ධන 3 බෙදීම 2 ඍණ x ඍණ 1 බෙදීම 3 සමානයි 1යි. අන්න නැවත මට කියන්න 2යි 3යි කුඩා පද ගුණාකාරය කීයද? 2යි 3යි කුඩා පද ගුණාකාරය කීයද? කලිනුත් අපි ගත්තා 6යි. එහෙනම් මෙහි දෙපසම 6න් ගුණ කිරීමෙන් 6න් ගුණ කරනවා.
x ධන 3 මෙතන වරහණක් දාන්න බෙදීම දෙක ඔන්න 6න් ගුණ කරනවා. ඊන x ඍණ එකටත් වරහණක් දාන්න බෙදීම 3 6න් ගුණ කරනවා. සමානයි 1ක් 6න් ගුණ කරනවා. අර කොයි විදියමයි. වෙනසක් නැහැ. මේ දෙවරක් 1යි දෙවරක් 3යි. තුන්වරක් 1යි තුන්වරක් 2යි. මෙයා දෙකුණින් වැඩි කරන්න ඕනේ එකවර කරන්න යන්න එපා. x ධන 3. මෙයා ඍණ දෙකකින් ගුණ කරන්න ඕනේ. ඒකත් වරහණ 3ම ගියා. 6 වරක් 1 6යි. දැන් වරහණ ඉවරයි. එතකොට නැත්තම් 6 වැටලෙන්න පුළුවන්. ඔන්න මෙයාගෙන් වැඩි කරොත් 3x 3 වරක් 3 9යි ඍණ 2යි ඍණයි ධන 2 සමානයි 6යි මේ බලන්න 3x වලින් 2x කියොත් x 9යි 2යි 11යි සමානයි 6යි එහෙනම් x සමානයි ධන 6 මේ ධන 11 මේ පැත්තට අරලා යන්න ඍණ 11 වෙනවා එහෙනම් x සමානයි කීයද 6න් 11 ගියාම කීයද ලකුණත් එක්ක කියන්නේ 6න් 11 ගියම කීයද ලකුණත් එක්ක කියන්නේ කීයද ඍණ 5යි. ඍණ 5යි 11න් 6ක් ගියාම 5යි විශාලකේ ලකුණ ඉදිරියෙන් දාන්න මම ගණන් 9 ශ්‍රේණියේ ගණිත පන්තිය පටන් ගන්න දවසේ පළවෙනි පාඩමට කලින් සදිශ සංඛ්‍යා ඔයා 8 ඉදි කරපු එක මතක් කරලා දුන්නා එදා ඒ ඔබට ඉසි 6 හදන්න දැන් මේ බෝඩ් එකේ දිගටම මම දාන්නේ එතකොට ළමයිට වෙලාව තියෙන ඕන වෙලාවක් හදන්න මම කියනවා 26 වෙනි ගාන හදන්න ඔව් 26 කියන්නේ ඒ ඍණ 1 බෙදීම 4 ධන 2යි ධන 3 බෙදීම 3 සමානයි 3න් 1යි මට කියන්න 4යි 3යි 3යි එකක් මේ එතන මේ ඉලක්ක 3ක් තියෙනවා එකක් 4 අනිත් එක 3 අනිත් එක 3 මේ 4 3 3 එකේ කුඩා පද ගුණාකාරය 4යි 3යි තමයි ඉතින් 3 ඒවා දෙකක් තියෙනවානේ 4යි 3යි කුඩා පද ගුණාකාරය කීයද 4යි 3යි බෙදෙන කුඩාම සංඛ්‍යාව කීයද සර් කැඩි ඇහෙන්නේ ඈ කැඩි දැනෙන්නේ කැඩි ආද ඔයාලට සිග්නල් මදි ගැටියක් එක්ක ඔයා වෙන තැනකට ගියානම් හරිය එතෙන්ද සිග්නල් මදි ඇති අනිත් අයට කොහොමද අනිත් අයට පැහැදිලි වෙනවා සර්. ඒක තමයි ඕගොල්ලෝ ඔයා පොඩ්ඩක් තව ටිකක් වෙන තැනකට යන්නකො සිග්නල් මදි ඇති හරි 4යි 3යි කුඩා පද ගුණාකාරය කියන්නේ කීයද ඔව් 12 නේද මෙහි දෙපසම 12න් ගුණ කිරීමෙන් 12න් ගුණ කරනවා ඒ ඍණ එක වරහණක් දාන්න එතකොට 4 ඔන්න 12න් ගුණ දැන් 2යි ධන 3 බෙදීම 3 වැඩි කරන්න 12යි වැඩි කරන්න 12යි සමානයි 3න් එකක් වැඩි කරන්න 12 දැන් සුළු කරන්න
ඔව්. හතර වරක් එකයි මෙතන හතර වරක් තුනයි. තුන් වරක් එකයි තුන් වරක් හතරයි. මෙතන තුන් වරක් එකයි තුන් වරක් හතරයි. මෙහා තුنين ගුණ කරන්න ඕනේ. ඒක නැවත අපි වරහණක් දාලා ලියලා ඉන්නේ. මෙහා හතරෙන් ගුණ කරන්න ඕනේ. 2යි ධන 3. මෙහා එක් වරක් හතර හතරයි. දැන් වරහන් ඉවත් කරන්න. වරහන් ඉවත් කරන්න. වරහන් ඉවත් කරන්න. ඔව් මෙහා 3ෙන් ගුණ කරා 3යි ඍණ 1 3ෙන් ගුණ කරා ඍණ 3යි. 4 2යි a වලින් ගුණ කරොත් 8යි a. මේ ධනයි ධන 4 වරක් 3 12 සමානයි 4යි. 3යි 8යි එකතු කරොත් 11යි a. ඍණ 3යි ධන 12යි කියන්නේ 12න් 3ක් අඩු කරන්න 9යි විශාල කියලා ගුණ ගන්න. 4යි. 9 එහා පැත්තට රැයි. 11යි සමානයි මෙයා 4යි මෙයා මෙහෙට ගියාම ඍණ 9. එහෙනම් 11යි කියන්නේ 4න් 9ක් ගියාම කීයද ඍණ 5යි. එහෙනම් මේ සමානයි ඍණ 5 බෙදීම 11යි. අන්න භාග ගාණක් එන්නේ. තව එක ගාණක් තියෙනවා 27. බලන්න මේ හොඳ ගණන් මේ ගණන් ඕගොල්ලෝ හදන්න පුළුවන් නම් ඔය භාගයකට සමන් කරලා දෙන ඕනෑම එකක් හදන්න පුළුවන්. විසි හත හදන්න. විසි හත. දෙකයි එක් ඍණ එක බෙදීම 3. ඍණ එක් ඍණ එක බෙදීම 4 සමානයි 2යි.
5 කීයද ආවේ? කීයද ආවේ? ඔව් දැන් මෙතන 3යි 4යි උඩා බඳුන් ආකාරයේ 12 නේද? මෙහි දෙපසම 12න් ගුණ කිරීමෙන් ගුණ කරමු. 2යි x ඍණ 1 බෙදීම 4 වැඩි කරා 12. x ඍණ 1 බෙදීම 4 ගුණ කරා 12න් 2ත් ගුණ කරා 12. 4 වරක් 1යි 4 වරක් 3යි කැපෙන්නේ. 4 වරක් 1යි මෙතන 3 නේද? 3 වරක් 1යි 3 වරක් 4යි. 4 වරක් 1යි 4 වරක් 3යි. එහෙනම් 4 වරක් 2යි x ඍණ 1 3 වරක් x ඍණ 1 සමානයි 12 වරක් 2 24යි. දැන් වරහන් ඉවත් කරමු. 4 වරක් 2 8යි x 4 වරක් ඍණ 1 ඍණ 4. ඍණ 3යි x මේ ඍණයි ධන 3 24යි. 8යි x වලින් 3යි x ගියොත් 5යි x. ඍණ 4යි ධන 3යි කියන්නේ ඍණ 1යි. ලකුණු අසමානයි විශාලකේ කුඩායි ගන්න කරන්නේ 1යි විශාලකේ ලකුණු 24යි. එහෙමනම් 5යි x කියන්නේ 24යි මේ ඍණ එක මෙහෙට ගන්න ධන 1යි. එහෙනම් 5යි x කියන්නේ කීයද 24යි 1යි 25යි. x කියන්නේ 25 බෙදීම 5යි. 5 වරක් 1යි 5 වරක් 5යි කියන්නේ. x සමානයි 5යි. x සමානයි 5යි. හරි. තොර ඔන්න ඔය සරල සමීකරණ තමයි ගණන් 27ක්ම ඇති. කියලා ඉවර නම් කියන්නේ හැමෝම ඉක්මනට හදන්න මේකද? හරිද? හැමෝම ඉවරයි නේද 24? හරි. හැමෝම හදලා ඉවරද? හරි. හරි. දැන් එහෙනම් අලුත් පාඩමකට මූල ලියාගන්න සමගාමී සමීකරණ ඒකේ අලුත් කොටස ඒකෙම ඊළඟට අවසානයේ අපි ඉගෙන ගන්න තියෙන කොටස කියන්නේ සමගාමී සමීකරණ. සමීකරණ වලම ඊළඟ කොටස. සමගාමී සමීකරණ.
සමගාමී සමීකරණ. හරි ටියුට් එක පොඩ්ඩක් ගන්න. ටියුට් එකේ වගුවක් දීලා කියනවා මම අපි පොඩ්ඩක් ඉක්මනට ඒක පුරවමු. නේ උද. නෑ ඊට කලින් සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා ඉන්න. බලන්න. දැන් මේ වගේ x ධන y සමානයි 8යි. x ඍණ y සමානයි 1යි. අන්න ඔය විදිහට මෙහෙමත් දෙන්න පුළුවන්. a ධන b ධන c සමානයි 12යි. ඒකත් දෙන්න පුළුවන්. අර කලින් අපි සරල සමීකරණවලදී ගත්තේ අඥාත එක පදේ. දන්නේ නැති එක පදේ. මෙතන දන්නේ නැති පද දෙකක් තියෙනවා. මෙතන තුනක්. එහෙනම් දන්නේ නැති පද දෙකක් හෝ ඊට වැඩි ගණනක් සමීකරණයක තියෙනවා නම් ඒවට කියන්නේ මොකද්ද? සමගාමී සමීකරණ. අඥාත පද දෙකක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන් නේ. අපිට තුන තියෙනවා විතර දන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඉන්නේ අඥාත පද දෙකක් හෝ ඊට වැඩි ගණනක්. ලියන්න විතර පොට්ටුවක් තියෙනව නේද? ටියුට් එකේ බලන්න. එතන ලියන්නේ ලියන්න අඥාත පද කිව්වේ නොදන්නා පද දෙකක් හෝ කීපයක්. අඥාත පද දෙකක් හෝ කීපයක් අඥාත පද දෙකක් හෝ කීපයක් දෙකක් හෝ කීපයක් සමීකරණයක අඩංගු නම් එය සමගාමී සමීකරණයක්. ලෙස හඳුන්වනු ලැබේ. සමගාමී සමීකරණයක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. දැන් ටියුට් එකේ බලන්න උදාහරණයක් දීලා තියෙනවා. x ධන y සමානයි 5 සහ x ඍණ y සමානයි 1 සමගාමී සමීකරණ සලකා බලමු. දැන් මෙතන x ධන y සමානයි 5ට මම වගුවක් දීලා තියෙනවා. බලන්න ඒක එතනම පුරවමු. ඔයා වෙනම පොතේ ලියාගන්න යන්න එපා. x ඍණ y සමාන 1ට නැවත වගුවක් දීලා තියෙනවා. x අගයන් කීපයකට y අගයන් හොයන්න. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4ට යනවා. එතනත් x සහ y වල අගයන්. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 දැන් ආගන්න x ධන y සමානයි 5 කියන එකට x වලට ඍණ 3 දැම්මොත් y වලට අගය කීයද? මේ මෙයාට ඍණ 3 දාපුවම මෙයා ඍණ 3යි. ඒක අර පැත්තට ගියාම 5ට 3ක් එකතු වෙනවා. එහෙනම් x වල අගය 8යි. එකවර සුම් කරලා ගන්න. එහෙනම් මට කියන්න x වලට ඍණ 2 දාපුවම y වල අගය කීයද? x වලට ඍණ 2 දාපුවම y වල අගය කීයද? කියන්න බලන්න.
ඍණ දෙක මේ ඍණ දෙක එහාට යනකොට ධන දෙක වෙනවා 5යි 2යි 7යි. ඍණ 1 දැම්මොත් ඍණ 1 මෙහාට ගියාම එකතු වෙනවා 6යි. මේ බලන්න එක එක අඩු වෙගෙන යන්නේ. එහෙනම් මෙයා කීයද? 5යි. මෙයා කීයද? 4යි. මෙයා කීයද? 3යි. මෙයා කීයද? 2යි. මෙයා කීයද? 1යි. බොහොමයි. අය දාන්න ඕනේ අර පිළිවෙල එනවා නේ 8 කියලා අඩු වීගෙන යනවා. අර එකත් ඒ විදිහට පොරොත් ඊළඟ එක පුරවන්න බලන්න. හරි මේකත් දැන් පුරවන්න ඕගොල්ලෝ පිළිවෙලට එයි. x සමාන ඍණ 3 දාන්න. හැබැයි මෙතනදී පොඩි වෙනසක් තියෙනවා. එකත් එකක් ලියුවම පිළිවෙල එනවා ඈ. මෙන්න ඍණ 3 දැම්මා. දැන් අතරම මෙයා ඍණ y මෙහෙම කරගත්තත් කමක් නැහැ. මෙතන x කියලා දාලා අර එක මෙහෙට ගෙනල්ලා y මේ පැත්තට ගිහින්. x ඍණ 1 සමානයි y කරගන්න. ඒතකොට හොඳයි. මෙතෙන් ඍණ 3 දාන්න. ඒතකොට ඍණ 3 ඍණ 1යි ඍණ 4යි. ඍණ 2 දාන්න. ඍණ 2යි ඍණ 1යි ඍණ 5යි. එතකොට ඍණ 1 දාන්න. ඒතකොට ඍණ 1යි ඍණ 1යි. ඔව්. ඍණ 3 දැම්ම ඍණ 4යි. ඍණ 2 දැම්මාම ඍණ 3යි. ඍණ 2යි. ඍණ 1යි. බිංදුවයි. 1යි. 2යි. 3යි. අන්න ඔහොම එනවා. ඒකෙත් අඩු වීගෙන යන්නේ. දැන් බලන්න මේ බලන්නකෝ x වලට මේකේ විවිධාගයන් වලට අනුරූප y වලට එක එක අගයන් එනවා. අරකෙත් x වල විවිධාගයන් අනුරූප y වලට එක එක අගයන් එනවා. එහෙනම් x සහ y වලට මේක විතරක් ගත්තොත් x තන y 5 කියලා විතරක් ගත්තොත් x වලට අනුරූප y විශාල අගයන් එනවා කියන්නේ අසීමිත ප්‍රතිඵල රාශියක් තියෙනවා. මේක විතරක් ගත්තොත් ඒත් අසීමිත ප්‍රතිඵල රාශියක් තියෙනවා. මේ දෙක එකට ගත්තොත් මෙන්න මේක බලන්න. දෙක එකට ගත්තොත් මෙන්න මේ උත්තරේ. x සමානයි 3ේදී y සමානයි 2යි. මෙතනත් එකක් තියෙනවා මේ බලන්න. x සමානයි 3ේදී y සමානයි 2යි. අන්න එකම උත්තරය. මම රතු පාටින් උත්තරේ. x සමානයි 3ේදී මෙතනත් y සමානයි 2යි. මෙතනත් x සමානයි 3ේදී y සමානයි 2යි. මේ දෙක එකට ගත්තොත් එකම එක උත්තරය තියෙන්නේ x වලට 3යි y වලට 2යි. මෙතන x වලට 3යි y වලට 2යි. x ධනමයි විතරක් ගත්තොත් අසීමිත ප්‍රතිඵල රාශිය. x ඍණමයි විතරක් ගත්තත් අසීමිත ප්‍රතිඵල රාශිය. මේ දෙන්න එකට ගත්තාම එකම උත්තරය එන්නේ x සමානයි 3යි y සමානයි 2යි. නේ? අන්න ඒක. මේ දෙන්නත් මාක් කරන්න වෙන පාඩම. ඊළඟ කොටුවේ පල්ලෙහා කියන්නේ මේ අනුව
x ධන y සමානයි 5 ඊළඟට අර මේක පල්ලෙහායි තියෙන කොටු විදියට x මේ අනුව x ධන y සමානයි 5 සමීකරණය x ධන y සමානයි 5 සමීකරණය සපුරාලන අගේ අසීමිත ප්‍රමාණයක් ඇත අගේ අසීමිත ප්‍රමාණයක් ඇත x ධන y සමානයි 5 සමීකරණයේ සපුරාලන අගේ අසීමිත ප්‍රමාණයක් ඇත එසේම x වින y සමානයි 1 x වින y සමානයි 1 සමීකරණයටද විසඳුම් රාශියක් ඇත ඊළඟට නමුත් x ධන y සමානයි 5 සහ x වින y සමානයි 1 x ධන y සමානයි 5 සහ x වින y සමානයි 1 යන සමීකරණ දෙකම සඳහා යන සමීකරණ දෙකම සඳහා මොකක්ද සර්? යන සමීකරණ දෙකම සඳහා යන සමීකරණ දෙකම සඳහා යන සමීකරණ දෙකම සඳහා ඇත්තේ එකම අගයකි ඇත්තේ එකම අගයකි එය x සමානයි 3 සහ y සමානයි 2 වේ. එය x සමානයි 3 සහ y සමානයි 2 වේ. x සමානයි 2 සහ y සමානයි 3 වේ. x සමානයි 3 සහ y සමානයි 2 වේ. එය එම සමීකරණ යුගලෙහි විසඳුම වේ. කියනකො එක එය සමීකරණයේ විසඳුම වේ. කොතනද ඔයාලා ලියන්න බැරුනේ? කොතනද? එය එම සමීකරණ යුගලයේහි විසඳුම වේ. එය එම සමීකරණ යුගලයේහි විසඳුම වේ. හරි නේද? හරි සර්. හරිනේ. දැන් අන්නේ නම් මෙන්න මේ වගේ
අඥාත පද දෙකකින් තියෙන සමීකරණ සමගාමී සමීකරණ. ඒවට විසඳුම් රාශියක් නැහැ. එකම එක විසඳුමයි තියෙන්නේ කියන එක පේනවා. x සමානයි 3යි y සමානයි 2යි. මම මේක පැහැදිලි කරන්න තමයි මේ වගුව ගත්තේ. සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියන්නේ. 10 දී ඊට වඩා එහාට මේක ඉගෙන ගන්න තියෙනවා 11ට නෑ විභාගෙට තියෙනවා. ඒ නිසා මේ 9 දී මේවා හරියට ඉගෙන ගන්න ඕනේ. ඒකයි මම මේ විදිහට ඔය දෙන්නේ. මම කිව්වේ ඒකයි. අපිට මේ වෙලාව නෙමෙයි වැදගත් වෙන්නේ කරන වැඩ. වෙලාව පැය දෙකයි තියෙන්නේ. පැය දෙකට පාඩම ඉවර කරන්න ඕනේ කියලා හිතන්නේ නැහැ මම. එහෙම වුණොත් ඕගොල්ලොන්ට හරියට කරන්න බෑ. පාඩම තියෙන්නේ මොනවද? ඒ ඔක්කොම ඉවර කරන්න තමයි බලන්නේ. ඒකයි. ඒතකොට තමයි හරි ඈ. හරි. දැන් එහෙනම් අපි ලියන්න දැන් ලියන්න ඔයාගේ ලියන පොත දෙන්න දැන් ලියන පොත දෙන්න. ඒක ලියන්න සමගාමී සමීකරණ විසඳීම. සමගාමී සමීකරණ විසඳීම. සමගාමී සමීකරණ විසඳීම. හරි. දැන් ඔය සමගාමී සමීකරණ විසඳන කොට ක්‍රම දෙකක් තියෙනවා. ඊළඟ පළමු එක ආදේශයෙන් විසඳීම. ආදේශයෙන් විසඳීම පළවෙනි එක. ඒක මම විස්තර ඇතුව කියලා දෙන්නම්. මෙතනම පොතේම ලියාගෙන අහන්න. ඒ සඳහා දීලා තියෙනවා 28 වෙනි ගාන. මම 28 වෙනි ගානේ ඒක කියලා තියන්නේ ලියා ගන්නකෝ x ධන y සමානයි 8යි x ඍණ y සමානයි 2යි කියලා ලියාගන්න. පොතේ ලියා ගන්න. ඒක ඩියුට් එකේ කරන්න එපා පොතේ ලියා ගන්න. x ධන y සමානයි 8 x ඍණ y සමානයි 2 යන සමගාමී සමීකරණ සලකා බලමු. සලකා බලමු. ඊළඟ රෝලේ කියන්නේ මෙය විසඳීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. මෙය විසඳීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. පළවෙනි එක කියන්නේ එක පළමුවෙන්ම සමීකරණ දෙක එක සහ දෙක ලෙස නම් කරන්න. අන්න පළවෙනි පියවර කියන්නේ පළමුවෙන්ම සමීකරණ දෙක එක සහ දෙක ලෙස නම් කරන්න. පළමුවෙන්ම සමීකරණ දෙක එක සහ දෙක ලෙස නම් කරන්න. ඔව් ඒක දැන් ඔන්න නම් කරමු. මේ x ධන y සමානයි 8 පළවෙනි සමීකරණ. x ඍණ y සමානයි 2 දෙවෙනි සමීකරණ. ලියන්නේ ඒකට පල්ලෙයි නම් කරමු. දෙවෙනි පියවර
ඊළඟට එකෙන් x උක්ත කරන්න උක්ත කරන්න කියන එක ඊළඟ සූත්‍ර පාඩමට එන්නේ ඒ වුණාට කමක් නැහැ දැන් මම කියලා දෙන්න ඊළඟට එකෙන් මේ පළවෙනි සමීකරණයෙන් x වලට අගයක් ගන්න කියන එකයි කියන්නේ එහෙනම් y එහා පැත්තට අරයි යන්න කියන එකයි ඒ කියන්නේ ඈ දෙක ඊළඟට එකෙන් x උක්ත කරන්න ඒ කියන්නේ මෙන්න මෙහෙමයි x ධන y සමානයි 8 කියලා එක තියෙන්නේ මේ y එහා පැත්තට අරයි යන්න එතකොට x සමානයි වෙනවා මෙයා 8 ධන y මෙහෙට යනකොට ඍණ y එයා තුන්වෙනි සමීකරණය කියලා නම් කරනවා x සමානයි 8 ඍණ y තුන්වෙනි සමීකරණය කියලා නම් දැන් ඊළඟට අවසාන එකේ කරන්න තියෙන්නේ දෙවෙනි සමීකරණයේ x වෙනුවට 8 ඍණ y ආදේශ කරනවා. අන්නේ තුන්වෙනි පියවර දෙවෙනි සමීකරණයේ x වෙනුවට 8 ඍණ y ආදේශ කරන්න අන්න සමීකරණයේ x දෙක සමීකරණයේ x වෙනුවට 8 ඍණ y ආදේශ කරන්න. x වෙනුවට 8 ඍණ y ආදේශ කරන්න. අන්න දැන් දෙවෙනි සමීකරණයේ මෙයානේ මේ එයාට x වෙනුවට දාන්න 8 ඍණ y. මෙතන තව තියෙනවා ඍණ y සමානයි 2යි. දැන් විසඳන්න මුල මෙයා 8 ඍණ y එකතු කරොත් ඍණ 2යි y සමානයි 2යි. දැන් y හොයාගන්න පුළුවන් නේද? 2යි y අර පැත්තට ගෙනියලා 2 මෙහෙට ගේන්න. මෙතන 8 තියෙනවා 2 මෙහෙට ගේන්න ඍණ 2යි මෙයා අර පැත්තට අරගෙන. 2යි y. 8න් 2ක් ගියාම කීයද? 6යි. සමානයි 2යි y. එහෙනම් y කියන්නේ 6 බෙදීම 2යි. දෙවරක් 1යි දෙවරක් 3යි. y වලට එනවා අගය 3කි. විසඳන්න මෙයා මම මේ විස්තර කරන හින්දා යන්නේ ටිකක් වෙලා නමුත් අපි ගාන අතරකොට ඔක හරියන්නේ නැහැ. ඔයිට වඩා ලේසි ක්‍රමයක් තව තියෙනවා. y වලට උත්තරේ ගන්න දැන්. අන්න දැන් අවසාන පියවර y සමානයි 3 මෙන්න මේ 8 y වෙනුවට 3 ආදේශ කරලා x වල අගය හොයන්න. ඊළඟ හතරවෙනි පියවර y සමානයි 3 සමීකරණයට ආදේශයෙන් x අගය ලබා ගන්න. y සමානයි 3 සමීකරණයට ආදේශයෙන් y සමානයි 3 කමාවක් දාන්න දෙන්න නෑ. y සමානයි 3 සමීකරණයට ආදේශයෙන් x අගය ලබා ගන්න. එහෙනම් ඔන්න තුන්වෙනි සමීකරණයේ මෙතන x එනවා සමානයි 8 y වෙනුවට දානවා 3. එනවා x සමානයි 8න් 3ක් ගියා 5යි. y වලට 3යි x වලට 5යි. උත්තර දෙකේ මෙන්න මේ පියවර
අනුගමනය කරන්න ඕනේ ආදේශයෙන් විසඳනකොට මේ තරම් ඉඩ ප්‍රමාණයක් ගියේ විස්තර කරන්න ගියේ ඉන්නවා. නැත්තම් මෙන්න මෙතනින් මෙහා මෙතෙන් යනකොට උත්තර. මෙතනින් මෙතන. බලමු අපි ඊළඟ ගාන ඉඳලා ඒක හදන්න. මේකම ලියාගන්න දැන් හැමෝම හරියට. ලියාගත්තා සර්. හරි නේද? හැමෝම හරිද? හැමෝම හරි නේද? හරි සර්. හරි. දැන් අපි 29 වෙනි ඉඳලා ගාන ඉඳලා අදාගෙන යමු. බලමු දැන්. මම මේ හරි සරලව මේක දැන් ඔය හතර විදිහ කියලා දුන්නේ බලමු ඈ. ආ දැන් 29 වෙනි ගාන ගන්න ටියුට් එකේ 29 වෙනි ගාන පහත සමගාමී සමීකරණ ආදේශයෙන් විසඳන්න. බලන්න 29. x ධන 2y සමානයි 1යි ඒක පළවෙනි සමීකරණය කියලා ලියන්න 2x ඍණ y සමානයි 8යි දෙවෙනි සමීකරණය කියලා ලියන්න දැන් පළවෙනි එකෙන් x වලට අගයක් අරගන්න ඇත්තටම x වලට හෝ y වලට ගන්න පුළුවන් නමුත් ඔයා හිතන්න මේ x වල අගේ උත්තර කරන්න හැම වෙලේම මෙතන සංගුණකයේ එක තියෙන එක තමයි ගන්න ඕනේ මේ මෙතන නම් එක මෙතනත් එක මේ දෙක එකක් ගන්න පුළුවන් ඒ වුණාට මෙයාගෙන් ගන්න. මේම ලියන්න. එකෙන් කියලා මෙතෙන්ද දැම්මා x සමානයි. මේ පැත්ත එක තියෙනව නේද? මේ ධන 2y මෙහෙට අරගෙන. ඍණ 2y එනවා ලියන්න 3. ලියන්න 3. එකෙන් x උත්ත කරන්න. x සමානයි 1 ඍණ 2යි. දැන් කෙලින්ම ලියන්න තුනේ යගේ දෙකට ආදේශ තුනේහි අගය දෙකට ආදේශය අන්න දැන් දෙකට ආදේශ කරුමි දෙකේ දෙක වරක් x වෙනුවට දාන්න මෙයා 1 ඍණ 2y නේ ඍණ y සමානයි 8යි මෙයා සුළු කරලා y බලන්න x නැතිලා ගිහිල්ලා y විතරයි තියෙන්නේ පහන් ඉවත් දෙවරක් එක 2යි ඍණ 4යි y ඍණ y සමානයි 8. එහෙනම් 2යි මේ ඍණ 4යි y ඍණ y කියන්නේ ඍණ 5යි y සමානයි 8යි. මෙයා ඍණ වෙලා මෙයා අර පැත්තට ගිහිල්ලා 8 මෙහෙට ගිහින්. එහෙනම් මෙයා 2යි 8 මෙහෙට ගිහින් 8යි 5යි y අර හරි. මෙතන පොඩ්ඩක් වැරදිලා තියෙනවා නේ. මෙයා ඍණ 1 නේද? ඍණ 1 තියෙන්නේ ඈ. පොඩ්ඩක් ඉන්න අතන ඍණ 1 තියෙන්නේ. මේ මෙතන ඍණ 1 නේ. ඍණ 1 එහෙනම් දෙවරක් ඍණ 1 ඍණ 2යි. ඍණ y සමාන 8 ඈ. මේ ඍණ 1 නේ තියෙන්නේ. එහෙනම් අර විදිහට තියෙන්නේ. මෙයාගේ වැඩි කරු ඍණ 2යි. මේ දෙක මෙයාගේ වැඩි ඍණ 4යි y ඍණ y සමානයි 8. එහෙනම් මෙයා ඍණ 2 මෙයා එකතු කරා ඍණ 5යි y සමානයි 8යි. මේ ඍණ 5යි y අර පැත්තට ගිහින් 8 මෙහෙට. මෙයා ඍණ 2යි මෙයා මෙහෙට එනකොට ඍණ 8යි සමානයි 5යි y. ඍණ 2යි ඍණ 8යි ඍණ 10යි 5යි y. එහෙමනම් y කියන්නේ ඍණ 10 බෙදන්න 5යි. 5 වරක් 1යි 5 වරක් 2යි y සමානයි ඍණ 2යි කියලා උත්තරේ. මේවා ලේසි නෑ. ගණන් හදලාමයි පුරුදු වෙන්නේ. දැන් y සමානයි ඍණ 2 3ට ආදේශ කරන x. එච්චරයි. හරිද කීයද එන්නේ? x වලට අගේ කීයද බලන්න.
කීයද එන්නේ? y සමානයි ඍණ දෙක තුනට ආදේශයි. තුනට ආදේශ කරන්නේ නැහැ. ඒතකොට x සමානයි ඍණ 1 ඍණ දෙවරක් ඍණ දෙක අන්න එහෙම වරහනේ දාන්න. එහෙනම් x සමානයි ඍණ 1 මේ ඍණයි ධන 4යි. එහෙනම් x කියන්නේ ඍණ 1යි ධන 4යි. අන්න x වලගේ 3යි y වලගේ ඍණ 2. දැන් 30 වෙනි ගානත් ඔයගොල්ලෝ දැන් මම ගණන් පහක් විතර දෙන්න දැම්මා මේ විදිහට හදන්න. This වෙනි ගාන හැමෝම හදන්න දෙන්න. This වෙනි ගාන හදන්න. දෙකයි ධන b සමානයි 17 1 a ඍණ 3යි b සමානයි ඍණ 2 දෙවෙනි සමීකරණ. මෙතනින් a උක්ත කරන්න යන්න එපා b උක්ත කරන්න. a උක්ත කරනවා නම් දෙවෙනි සමීකරණයෙන් ගන්න ඕනේ නේ. a උක්ත කරනවා නම් මෙතන එකනේ තියෙන්නේ. දෙකෙන් එක ගන්න. මෙතනින් ගන්නවා නම් b උක්ත කරන්න. දැන් කලින් අපි මේ පළවෙනි එක උක්ත කරන්නේ b උක්ත කරලා ගමු. හරි එකේ b මේ පැත්තේ තියලා දෙකයි අර පැත්තට අරගෙන ඍණ දෙකයි මෙයා 3 3 යගේ දෙකට ආදේශ කරන්නේ ඉච්චරයි ආදේශ කරන්නේ දෙකේ හියක් 3 හියගේ දෙකට ආදේශ කියලා ලියන්න උනේහි අගය දෙකට ආදේශයෙන් දෙකේ b වෙනුවට ආදේශ කරනවා. මෙයා a ඍණ 3 වරක් b කියන්නේ 17 ඍණ 2යි a සමානයි ඍණ 2යි. දැන් වරහන් සුළු කරමු. a ඍණ මේ 17 තුنين වැඩි කරමු. 3 වරක් 7 21 1යි 2ක් ඉතුරුයි 51. මේ ඍණයි ධන 6යි සමානයි ඍණ 2. එහෙමනම් මේ ඍණ 51 ධන 6යි වලට a එකතු කරොත් 7යි a සමානයි ඍණ 2යි ඍණ 51 අර පැත්තට අරයි.
එතකොට 7යි a සමානයි මේ පැත්තේ තියෙනවා ඍණ 2 මේ ඍණ 51 මෙහෙට එනකොට ධන 51. එහෙනම් 7යි a සමානයි ඍණ 2යි 51යි කියන්නේ 49යි. a කියන්නේ 49 බෙදීම 7යි 7 වරක් 1යි 7 වරක් 9. අන්න a වලා කියනවා 9. a වලා කියනවා 9. දැන් a සමානයි 9 තුරට ආදේශ කරන්න. ඒවා ලියන්න නැතුව මේ b සමානයි 14 ඍණ දෙවරක් ඍණ 2. b කියන්නේ නැහැ. b කීයද ආවේ 9. ඒ නේද? a කීයද ආවේ 9. එහෙනම් b සමානයි 14 ඍණ 9 වරක් 2 18යි. එහෙනම් b එනවා 17න් 18ක් කියන්නේ ඍණ 1. b වලගේ ඍණ. එක හදන්න දැන්. Excuse me, sir. ඔව්. සර් මෙතන 30 වෙනි ගානේ අන්තිම පියවරට කලින් පියවරේ a සමානයි 49 බෙදීම 7 කරපුවාම 7 නේද උත්තරේ එන්නේ? 7යි. මෙතනනේ 7නේ. අපි 9 දාන්න නේද? එතකොට 7 වරක් 2 14යි. b එන්නේ 3යි. ධන 3. b වලට එන්නේ ධන 3 ඈ. දැන් 31ක් හදන්න. හරි දැන් 31 වෙනි ගාන හදන්න ඕගොල්ලෝ
ගණන් මම මෙතන ටිකක් වැඩි දුන්නේ පුරුදු වෙන්න. ඊට වඩා ලේසි ඊළඟ ක්‍රමේ චල්ලිවත් කිරීම. අපි නිතරම කරන්නේ මේ ක්‍රමයට. නමුත් මේ ක්‍රමෙත් දැනගෙන තියෙනවා. හරි බලන්න දැන් 31 පිළිගාන හැමෝම හදන්න. ඔය විදිහම අය වෙනසක් නැහැ. 31 2a ධන b සමානයි 1යි. පළවෙනි සමීකරණය. a ඍණ b සමානයි 5යි. මෙයා දෙවෙනි සමීකරණය. එකෙන් ගන්නවා නම් b උක්ත කරන්න, දෙකෙන් ගන්නවා නම් a උක්ත කරන්න. කැමති එක. අරගෙන කරන්න. ඔය අපි එකෙන් ගමුකෝ. එකෙන් b සමානයි මෙයා 1 මෙයා මෙතරම් ගියා ඍණ 2යි. මෙයා 3. දැන් තුනෙහි යකය දෙකට ආදේශයි. දෙකට ආදේශ කරනවා. එතකොට a ඍණ b. එතකොට එක ඍණ 2යි a. මේ ඍණ ලකුණක් තියෙන නිසා වරහන දාන්න. සමානයි 5. දැන් වරහන් ඉවත් කරන්න. a ඍණ 1 b ඍණයි b ඍණයි ධන 2යි සමානයි 5යි. a ට 2යි එකතු කරොත් 3යි. මෙයා 5යි මේ ඍණ එක මෙහාට යනකොට ධන 1 වෙනවා. එහෙමනම් 3යි කියන්නේ කීයද? 6යි. එහෙනම් ඒ කියන්නේ 6 3ෙන් බෙදන්න. 3 වරක් 1යි 3 වරක් 2යි a වලට එනවා 2. අන්න ඒක 3ට ආදේශ කරලා තියෙනවා. a සමානයි 2 3ට ආදේශයි. 3ට ආදේශ කරමු. තුන්වෙනි එකට මේ b සමානයි 1 ඍණ දෙවරක් 3. එහෙනම් b සමානයි 1 ඍණ දෙවරක් 3 6යි. එහෙනම් b කියන්නේ කීයද? ඍණ 5යි. 6න් එකක් තියා 5යි විශාල කියලා. ඒක හදපු අය 32ක් හදන්න. දෙවෙනි ගාන හදන්න දැන්. a ධන 3යි b 8යි 2යි a ඍණ b සමානයි 9යි. හදන්න බලන්න.
ඔව් එකෙන්ම අපි ගමු a සමානයි 8 මෙයා මේ පැත්තට ගියා ඍණ 3යි b. මෙයා 3. දැන් 3ෙහි අගය 2ට ආදේශය. 2ට ආදේශ කරයි. දෙවරක් a වෙනුවට දාන්න 8 ඍණ 3යි b. වැහුව වරහන් ඍණ b සමානයි 9යි. සුළු කරලා a b හොයන්න. ඔව් මෙතන මේ 8 වරක් 2 16න් 16යි ඍණ 3 වරක් 6යි තියෙන්නේ. මෙයා ඍණ b සමාන 9. එහෙනම් මෙතන 16යි ඍණ 6යි ඍණ 1යි ඍණ 7යි. 9යි 16 අර පැත්තට යන්නේ. ඍණ 7යි b සමානයි 9න් අඩු වෙන්නේ 16. එhmenan ඍණ 7යි b සමානයි 9න් 16 කියන්න ඍණ 7යි නේද? ඍණ 7යි. ආයෙනම් b සමානයි ඍණ 7 බෙදීම ඍණ 7යි. 7ට 7 කැපුණා ඍණයි ඍණයි ගන්න. b සමානයි 1. b සමානයි 1. දැන් මේ වෙලාවේ හොයන්න. දැන් b සමානයි 1 3ට ආදේශ කරන්න. 3ට a සමානයි 8 ඍණ 3 වරක් 1. එහෙනම් a සමානයි 8 ඍණ 3 වරක් 1 3යි. එහෙනම් a කියන්නේ 8න් 3ක් කීයද? 5යි. තුන හදන්න දැන් අවසාන එක 33 ඒකේ a සමානයි කියලා කෙලින්ම දීලා දෙනවා 1
3යි a ධන b සමානයි 5 2. දැන් අය එකෙන් හරි දෙකෙන් හරි a හොයන්න දෙයක් නැහැ. කෙලින්ම a සමානයි මෙයාට ආදේශ කරන්න. අන්නේ එහෙනම් එකෙහි යගේ දෙකට ආදේශයෙන් කෙලින්ම දෙකට ආදේශ කරලා b හොයන්න. දෙකට ආදේශ කරන්න. අයියෝ ගන්න කි. හරි දැන් හරියට බලන්න. දැන් a සමානයි 2යි b ඍණතොරනේ මේ මෙතෙන්ට ආදේශ කරන්න. 3 වරක් 2යි b ඍණ 3 ධන b සමානයි 5. අන්න බලන්න කරන්න කලින් වගේ. 6යි b ඍණ 9 ධන b සමානයි 5යි. 6යි b ට b එකතු කරොත් 7යි b සමානයි 5. මේ ඍණ 9 මෙහෙට කියන ධන 9. එහෙමනම් 7යි b කියන්නේ 14යි. එහෙනම් b වලගේ එනවා 14 බෙදන්න 7න් 7 වරක් 1යි 2යි. අන්න b වලට 2යි යනවා. b වලට 2. දැන් b සමානයි 2 3ට ආදේශ කරලා නෑ 1ට ආදේශ කරලා b සමානයි 2 1ට ආදේශ. ඒක තුන්වෙනි සමීකරණයක් නෑනේ. ඔන්න එතකොට a සමානයි දෙවරක් 2 ඍණ 3. a සමානයි දෙවරක් 2 4යි 3ක් අඩු කරා a සමානයි 1. හරි නේද? දැන් අර විකල් ඉවත් කිරීම හදන හැටි විස්තර කරලා ගණන් ටිකම හදන්න වෙලාවක් ගන්න. එක වෙලාව හදන්න ඕනේ නැත්නම් ඔක පැටලෙයි. අම්බෙලි මේ බ්‍රහස්පතින්දා පාන්දර 5:30 ඉඳලා 8 වෙනකල් 7:30 ඉඳන් 7:30 වෙනකල් පන්තියක් කරොත් එන්න පුළුවන් ද ඔයගොල්ලන්ට? බ්‍රහස්පතින්දා 5:30 ඉඳලා 7:30. පුළුවන් සර්. හැමෝටම අනිත් අය කියන්නේ හැමෝටම පුළුවන්ද? පුළුවන් සර්. අනිත් අය ඔක්කොම කියන්නේ අය වෙනස් කරන්න බෑ.
පුළුවන් නේද? හරි. එහෙනම් මේ බ්‍රහස්පතින්දා 5යි ඉඳලා 7යි කියලා මම පන්තියක් දානවා. සමගාමී සමීකරණ අපිට විචල් ඉවත් කිරීමෙන් තියෙනවානේ ගණන් එතරම් දාලා තියෙනවා 45ට යනකල් තව තියෙනවානේ ගණන්. ඒ ටික ඉවර කරලා අපිට තොර ත්‍රිකෝණ වල කෝණත් පටන් ගන්න පුළුවන්. ඒකත් මම ටිකුට් එක දාන්න එවන්නම්. හරි. එහෙමනම් අපි මේ බ්‍රහස්පතින්දා කොහොමද දැන් ඕගොල්ලන්ට ඉස්කෝල පටන් ගන්නවා කිව්වේ සැප්තැම්බර් නේ. ඒක අගෝස්තු මාසේ පොඩක් වැඩියෙන් ඉවර කරමු. දෙවෙනි වාර ඔක්කොම ඉවර කරලා අර තුන්වෙනි වාර පටන් ගන්න තැනට අපි ඉවර කරමු. දැන් තුන්වෙනි වාර පටන් ගන්න තැනට මෙයා ටිකක් වැඩියෙන් කරලා මොකද මේ අපිට 6 2ක් දාපුවාම මදි වෙලාව මේ පන්තියේ අපි ගොඩක් කරනවානේ වැඩ. දැන් බලන්න මේ සමගාමී සමීකරණ මේවා උනත් ටිකක් පොඩක් අමාරු ගණන් තියෙනවා. ඒක හැදුවා. දැන් ඕගොල්ලෝ අච්චුපතේ ආදේශයෙන් විසඳන්න තියෙන තැනට යනකම් අභ්‍යාස ටික කරා. ක්ලාස්මෙන් දවනකොට කරලා ඉවර කරලා තියන්න. අච්චුපතේ දැන් සමීකරණ පාඩම තියෙනවානේ. ආදේශයෙන් විසඳන්න තැනට යනකම් ගණන් ටික හදන්න. ඒතකොට මම විචල් ඉවත් කිරීම ක්ලාස්මෙන් ඉවර කරලා ත්‍රිකෝණවල කොහොමද? ඒකේ මම ටියුට් එකක් දැන් ඉවන්නම්. කොහොමද බදා දවතට තමයි වට වෙන්නේ. ඒතකොට ඒක ටියුට් එක ගන්න. මොකද ඒක තනි කර ටියුට් එකේ කරන්න තියෙන්නේ. රූපසරණ නැඳ කරන්න කිව්වොත් වෙලා යනවා. ටියුට් එකේම තමයි ඒ ගණන් ටික හදන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේ ටියුට් එක අරගෙන තියාගන්න. හරිද? එහෙනම් බ්‍රහස්පතින්දා මම මේ වෙලාවට පන්ති දානවා. හරි එහෙනම් ආයිබෝ. I want sir, thank you sir, good night sir.